අර්ථ ගීතය තුළ ජීවිතය සොයායන්න. හිතවතුනි ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරගෙන අදත් අපි ගීතය තුළ ජීවිතය සොයාගෙන යන ගමන අර්ථ වෙත ගමන් කරමු. විශේෂයෙන් සඳහන් කරන්නට ඕන අපිට බොහෝසෙයින් වටින මේ වැඩසටහන අපි ගෙන එන්නේ ඔබ වෙනුවෙන්. විශේෂත්වය තමයි මේ වෙනකොට රටේ පවතින සෞඛ්‍යමය වාතාවරණයත් එක්ක බොහෝ වෙලාවට ඔබට තමන්ගේ ප්‍රියතමයාගෙන් වෙන් වී හිඳින්නට වෙනවා වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ යම්කිසි නිරෝධායනයක ඉන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔබේ මානසිකත්වය යහපත් තත්ත්වයෙන් තබා ගැනීම වෙනුවෙන් අර්ථ අපට කළ හැකි සෑම දෙයක්ම අපි මේ නිර්මාණ වින්දනය හරහා ඔබත් සමග බෙදා ගන්න ඔබ වෙනුවෙන් කරන්නට සැදී පැහැදී සිටිනවා. ඒක තමයි අපි මේ හරහා කරන්නේ. ඔබව සුන්දර අතීතාවර්ජනයකට රැගෙන යන්නටත් ඒ වගේම ජීවිත ගමනක අත්දැකීම් සමුදායක් එක්ක ඔබේ ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්නටත් පුළුවන් වෙන විදිහේ සුන්දර සංගීතාත්මක වැඩසටහනක් බව ඔබත් මමත් දන්නා කරුණක්. ඉතින් අදත් සුපුරුදු පරිදි අපේ අර්ථ පූර්ණකාලීන හිතවතා මගේ මිත්‍රයා අකිල අපිත් එක්ක එකතු වෙනවා. විශේෂයෙන් සඳහන් කිරීමට අවශ්‍ය වෙන්නේ මේ වන විට මුළු රටම හඳුනන චරිතයක් බවට ඔහුපත් වෙලා තිබෙනවා. සිංහල ගුරුතුමා, උසස් පෙළ සිංහල ගුරුතුමා, ඒ වගේම සාහිත්‍ය විචාරකයා. අකිල මේ සාමාන්‍යයෙන් අපි වැඩසටහන පුරාවටම ජීවිතේ විවිධ අත්දැකීම් වලට මුහුණ දෙමින් ප්‍රේමයේ මුල් කොටගත්ත, විරහව මුල් කොටගත්ත මේ වගේ වැඩසටහන් ගණනාවකදී අපි සම්බන්ධ ලියවන ගීත පිළිබඳව කතා කරා. සාමාන්‍යයෙන් ජීවිතයට අනාරාධිතව පැමිණි ප්‍රේමයක් බොහෝ දෙනෙකුට තිබෙන්නට පුළුවන්. ඒක හිමි නොවුනා වෙන්නට පුළුවන්. ඒක අසම්මතයක් වෙන්නටත් පුළුවන්. නමුත් ප්‍රේමයම තමයි. අපි මීළඟට කතා බහ කරන්නේ ඔබ තේරු ඒ හා සම්බන්ධ ගීතයක්. මම හිතන්නේ දෝල් මලක් චිත්‍රපටයේ බොහොම අපූර්ව ගීතයක්. දිලීප, මිනිස්සුන්ගේ බැඳීම් පැටලුණහම හිත ඇතුලේ සමහර වෙලාවට ඒවා කරදරකාරී. දැන් හිතන්න මේ ඔබට රතු පාට ෂර්ට් 100ක් තිබ්බොත් ඔබට සමහරලාට අද අඳින්නේ මොකද්ද කියලා තෝරගන්න වෙනම පරිශ්‍රමයක් දාන්න. සමහරවිට ඔබ ඕක ඇඳන් ඇවිල්ලා කල්පනා කරයි අපරාධය අර අනිත් රතු පාට ඇඳන් ඉන්න තිබ්බට. එතකොට බහුභාණ්ඩික වුණාම මිනිස්සෙක්. බහුභාණ්ඩිකයි කියන්නේ ගොඩක් දේවල් තිබ්බහම එකම දේ සම්බන්ධව. ටිකක් ජීවිතේ සංකීර්ණයි. හැබැයි ඒක රහයි. ඔබට දැන් ෂර්ට් 100ක් තියනවා කියන ආඩම්බරය ඔබට තියෙනවා. හැබැයි සංකීර්ණයි. ප්‍රේමයත් එහෙම තමයි. දිලීප, අපිට කියන්න බෑනේ ප්‍රේමය සමානයි විවාහය කියලා. ඒක ඊටාම සරල සමීකරණයකට ගොඩනගන්න අමාරුයි. නේ? සමහරලාට අපේ ඇත්ත ප්‍රේමය හම්බෙන්නේ විවාහයෙන් පස්සේ වෙන්න පුළුවන් දිලීප. මම මේ කියන කතාව ටිකක් හිත්‍රි දෙන කතාවක්. ටිකක් බරපතලයි තමයි තියෙන කතාවක්. නිකන් බැනුම් අහන කතාවක්. මම ඔබට යෝජනා කළොත් එහෙම මේ ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ම, මේ ලෝකේ ඉන්න හැම ගැහැණියක්ම තමන්ගේ විවාහයට පස්සෙත් මානසිකව හරි වෙන පිරිමියෙකුට ආදරය කරලා තියෙනවා කියලා. එතකොට ඔබ සමහරලාට හිත රවට්ට ගන්න නෑ කියයි. හිත රවට්ට ගන්න. හැබැයි ඇත්ත යථාර්ථේ ආදරය කරලා තියෙනවා. නේ? හැම පිරිමියෙක්ම හැම ගැහැණියක්ම මානසිකව හරි. හරිද? සිත පාලනය කරන්න බෑනේ. දූරං ගමන් ඒක චනං හසරීරං ගුහාසයන්.
ඉතින් මේකේ ගැහණු කෙනා පිරිමි දෙන්නෙක් මැද්දේ තනි වෙලා. හරිද? එකක් විවාහය, අනිත් එක පස්සේ හම්බෙච්ච ප්‍රේමය. එකපාර මිනිස්සු දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් දිලි. පිරිමියෙකුටත් එකපාර ගැහණු දෙන්නෙකුට සමානව ආදරය කරන්න පුළුවන්. නේ? එහෙම චරිත අපිට හම්බෙලා තියෙනවා. ඔය ඉස්සර තිබ්බනේ එකගේ කන චාරිත්‍ර වාරිත්‍ර. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙක්ගෙන් කෙනෙකුට මේ රහස් රකින්න එක. නේද? හිතන්නකෝ මේ ප්‍රේමවන්තයාගේ නම දිලීප, ඒ යුවතියගේම විවාහක සැමියාගේ නම දමිත් කියලා. නේ? දිලීපයි දමිතුයි නම් දෙක පටල ගන්න ඉන්නත් නැතුව ඉන්නත් එපේ. නේ? නම් දෙක පටල ගන්න නැතුව ඉන්නත් ඕනේ. ඒක රහසින් කරන්න කියම ටිකක් සංකීර්ණයි. එතකොට ප්‍රේමය එක්තරා නිමේෂකදී කරදරයක් වගේ දැනෙනවා. සංකීර්ණ වුණාම නේ ජීවිතේ හැමදේම එක්කෙනෙක් එක්ක බෙදාගනිද්දී දුක සැප ලාභාලාභ නිന്ദා ප්‍රශංසා අටලෝදහමම තියෙන යාගාව. ඔක තැන් දෙකකට බෙදෙද්දී මුල් කාලේ මාර වින්දනීයයි. හරිද? පස්සේ එන්න මේක සංකීර්ණ වෙනවා. එතකොට ඔක්කොම දමා ගහලා පැත්තකට වෙලා ඉන්න වෙනවා. හිතෙනවා. එකක් රන් කෙන්දෙන් බැඳි අතගිලි එක්කලා ආදරය. කසාදය. අනිත් එක පෙම් රැහැනින් බැඳි සිතුම් වසඟ කළ ආදරය. ඉතින් පිරිමි දෙන්නෙක්ගේ ආදරය ලබද්දි ගැහැණියකට සමහරලාට ඔබ ප්‍රසිද්ධියේ කියන්නේ නැති වුණාට දැන් මේක Facebook එකේ එහෙම මේ වීඩියෝ එක ගියොත් වැඩි ෂෙයා කරන එකක් නෑ දීප. එතකොට Taman ගැන වැරදියට හිතනවා. නේ? හැබැයි ඇත්තට හිතට තට්ටු කරලා බලන්න. හරිද? මනුස්ස ජීවිතේ එහෙම බැඳීම් ඔබට හම්බෙලා ඇති. පිරිමි දෙන්නෙක් මැද්දට එක ගැහණියෙක් තනි වුණොත් මුල් කාලේ වින්දනීයයි කියලා මම කිව්වේ. ඇයි ප්‍රේමයේ උත්කර්ෂය තියෙන්නේ කිරිමුට්ටිය උතුරනකම් විතරයි. හරිද? කිරිමුට්ටිය ඉතුරුවාට පස්සේ ලිප නිමෙනවා. ලිප නිමුණාට පස්සේ මුට්ටියට හිතෙනවා දැන් මේකේ අර ක්ලයිමැක්ස් එක ඉවරයි වාගේ. එක තැනකදී ඒකයි කියන්නේ කිරිලිය සේදුර පියාසලා අත්තටු රිදුනා පමණයි. හරිද? ඉතින් සමහර රහ දේවල් තියෙනවා දිලීප අවසානයේදී ඉතුරු වෙන්නේ දුකක්. ප්‍රමෝදයේ කෙලවර ඛේද වාචකය කියලා කියන්නේ ඒකට. නේ අපි කියන්නේ වැඩියෙන් hina වුණොත් අඬන්න වෙනවා කියලා. දෙපැත්තෙන්ම ප්‍රේමය ලැබෙනවා. හැබැයි තමන්ගේ හිත සංකීර්ණයි. සියල්ල තීරණය වෙන්නේ දිලීප තමන්ගේ හෘද සාක්ෂියට අනුවනේ. හරිද? සරලව කියනවා නම් තමන්ගේ මිනිස්සයයි හොරමිනිහයි වගේ එකක් නේ. නේ? සරලව කියනවා නම්. හැබැයි ප්‍රේමයේදී අපි ගොඩක් වෙලාවට තමන්ගේ දේට වඩා අපිට නොලැබෙන දේට ආදරේ. නේ? තමයි ඇත්ත. ඇත්ත යථාර්ථය. ඇත්ත කතා කරනවා නම්. නේද? පිරිමියෙක් වුණත් තමන්ගේ විවාහක බිරිඳට වඩා තමන්ගේ අනියම් ප්‍රේමයට ආදරේ. හැබැයි එක වෙලාවක් හිතෙනවා හිරු සඳු එකවර දෙපස නැගී. මේ පැත්තෙන් ඉර, මේ පැත්තෙන් හඳ. මේ ලෝකේ විද්‍යාව වෙනයි, ඉරෙන් හඳට එළිය දෙනවද සාහිත්‍ය වෙනයි. හරිද? දෙකම එළිය ලබා දෙන දෙයක්. දවල්ටත් එළිය, රැයටත් එළිය. කළුවර ඇයි විජිතේට මගේ හිත සංකීර්ණයි අප්පා. එක පැත්තකින් ඔයා, එක පැත්තකින් තව කෙනෙක්. දැන් මට හිතා ගන්න බැරි මං ඔයාව අතාරිනවද එයාව අතාරිනවද? මං ආදරය ගැන හිතුවොත් නම් අතාරින්න ඕනේ මගේ කසාද මිනිස්සයව තමයි. මොකද පෙම් රැහැනින් බැඳි සිතුම් වසඟ කළ මාව වශී කරන්නේ. ඒ පද මාලාව තියෙන විචිත්‍රයි. හැබැයි මගේ ළමයි ගැන හිතුවොත්, සමාජ ගැන හිතුවොත්, මගේ දෙමව්පියෝ ගැන හිතුවොත් මට අතාරින්න වෙන්නේ ඔයාව. ඒ කියන්නේ මං ආදරය කරන මට දෙවණියට හම්බෙච්ච කෙනා. සංකීර්ණයි ඔළුව. ඔබට එහෙම බැඳීම් තිබිලා තියෙනවා නම් ඔබට සමහර වෙලාවට ඔබ ගැනම කලකිරෙන්නේ නැති. ප්‍රේමයේ මිරිඟුවෙන් එළියට ආවහම ශිෂ් මට මුලින් අර වසඟ කළ ආදරය හම්බෙද්දි, විවාහයෙන් පස්සේ ආදරය හම්බෙද්දි, ඒ දෙවනි කෙනා හම්බෙද්දි හම්බුනහම එයාව එතනින්ම මගේ ඇරලා ඉන්න තිබ්බා. දැන් මම පැටලිලා ඉවරයි. සාහනට ගෑනු ළමයි කියනවනේ මාර වැඩේනේ මට අරයා ඉස්සරහා තව පොඩ්ඩෙන් හොයාගෙනම කියවෙනවනේ. බයේනේ මම ජීවත් වෙන්න. කිරිලිය සේදුර පියාසලා. හැබැයි මං දුරක් ආව ඔයත් එක්ක. අත්තටු රිදුනා පමණයි. අන්තිමට මම්මයි හෙම්බත් උනේ.
මගෙන් පිරිමි දෙන්නෙක් සම්තෘප්තිමත් වුණා. කෙනෙක්ගේ රහස කෙනෙක් දන්නෙත් නැහැ. අනිත් කෙනාගේ රහස මෙයා දන්නෙත් නැහැ. හැබැයි මං ඒ රහස් දෙකම රකින්න පුදුම දුකක් වින්දා. මට කියලා දෙන්න. මට අහන්න ඉන්නේ ඔයාලා දෙන්නමයි. ඔබගෙන්ද මට අනිවාර්යෙන් සමුගන්න වෙනවනේ. ඔහුගෙන්ද මා හෙට දින සමුගන්නේ. ඉතින් බැඳීම් සංකීර්ණයි. ඔබට ඔබේ ජීවිතේ එහෙම දෙවනි ප්‍රේමයක් හම්බුනොත් මම හිතන්නේ දුර පියාසරන්න කලින් හම්බෙන නිමේෂෙම එයාගේ රික්වෙස්ට් එක කන්ෆර්ම් කරන්න නැතුව ඉතියොත් හොඳයි කියලා. මං හිතන්නේ හොඳ අවවාදයකුත් අකිල ලබා දෙනවා. සාමාන්‍යයෙන් ඔබට ඒ වගේ අත්දැකීම් ඇති. සමහරට මේ වන විට එහෙම අත්දැකීම් ලබනවත් ඇති. කරුණා කරලා ඒ රික්වෙස්ට් එක කන්ෆර්ම් කරන්න එපා කියන අවවාදය දෙන්නේ. මොකද මේ අපි ජීවත් වෙන්නේ මේ සංකීර්ණ සමාජයක ඔබටත් ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ප්‍රේමය එහෙම තමයි. අනාරාධිතව අපි හිතන්නවත් නැති විදිහකට අපේ හිත ඇතුළට එන්න පුළුවන් සමාජ සම්මතයන් වලට. ඒ කියන්නේ දිලීප බැඳීම් වලට අහු වෙන වෙලාවේදී අපි සවිඥානික නෑනේ. නේ මොනවා කිව්වත් ඒ කියන්නේ අපි මොන සංස්කෘතියක හිටියත් කියන්නේ මෙහෙම කරද්දි බැඳීමක් පටන් ගන්න පුළුවන්. මම හිතනවා කලින් ජීවිතේ ප්‍රතිපත්ති හදාගෙන හිටියා නම් හොඳයි. මට මොනවා වුණත් දැන් මං කසාද බැඳලා ඉවරයි. එයාගෙන් වෙන් වෙලා වෙන කෙනෙක්ව බඳින එක වෙනම දෙයක්. ගැලපෙන්නේ නැත්නම් එකට ඉන්න ඕනි කියලා මං කියන්නේ නැහැ. ඊට පස්සේ මට හිතන්නකෝ මම කසාද බැඳලා ඉන්නේ සමාජයේ ඉන්න පල්ලෙහාම කෙනෙක් දොරටු පල්ලෙක්ව. මට ඊට පස්සේ රජෙක් හම්බුණත් මං අරයත් එක්කම ඉන්නවා අරයා ගාවට යන්නේ නැහැ කියලා කලින් ප්‍රතිපත්තියක් හදාගෙන හිටියනම් ප්‍රශ්න ගොඩක් අඩුයි. මොකද හේතුව අපි සතුටුයි කියලා හොයාගෙන යන බැඳීම කෙලවරක් තියෙන දුක. ඉතින් සියලු බැඳීම් දුකයිනේ. ප්‍රේමති ජායති ශෝකෝ. ඒ බැඳීම් වලත් කෙරවල තියෙන දුවක් තමයි. ඒක නිසා අර කලින් සඳහන් කරා වගේ ඒ වගේ බැඳීම් වලට ඉඩ නොතබා සිටීම තමයි බොහොම වැදගත්. අපි ඒ ගීතය රන්කින්දින් බැඳ අපේ ගිලික් කළ ආදරේ පෙම් රැහෙනින් බැඳ සිතුම් වසග කළ ආදරේ රන්කින්දින් බැඳ අපේ ගිලික් කළ ආදරේ පෙම් රැහෙනින් බැඳ සිතුම් වසග කළ ආදරේ කිරිලිය සේ
ඔබේ සුන්දර ගීතය අහන්න බලන්න දකින්න ඇති විඳින්නත් ඇති. ඒක නිසා අපි අර කලින් කියා දුන්න ජීවිත පාඩම ඔබේ ජීවිතයට එකතු කරගන්න. අපි සුන්දර විරාමයකට ගිහිල්ලා නැවත වැඩසටහනත් එක්ක එකතු ගීතය තුළ ජීවිතය සොයායන්න. අපි කලින් සඳහන් කරපු මේ ජීවිතයේ අසම්මතයන් එක්ක පැටළුණු ප්‍රේමයන් සමහරට එහෙම අත්දකින් විඳපු අය මේ වෙනකොට වැඩසටහන බලනවා වෙන්නත් පුළුවන්. ඒක ජීවිතයේ ස්වභාවයන්. කොහොම වුණත් අනාරාධිතව අපි අර කලින් සඳහන් කරපු විදිහට ජීවිතයට පැමිණෙන ප්‍රේමය ඇතුළේ යම් කිසි සුන්දරත්වයක් තියෙන්නට පුළුවන්. නමුත් තියෙන්නට පුළුවන්. නමුත් මේ සමාජ සම්මතයන් වලට ඒක පටහැන් නිසාවෙන් තමයි. හැබැයි ඒක ඇතුලේ විඳින සුන්දර ආදරණීය බැඳීම් ටිකක් තියෙනව නේද දකින්න. එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ඒක අසම්මතයි. අපි ඒක අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් ඒක ඇතුලේ සුන්දර දේවල් ටිකක් තියෙනවා ඇති කියලා මට හිතෙනවා. තියෙනවා. ඒ කියන්නේ මම ඔබට යෝජනා කරනවා සීත මාරුතේ වෙලෙමින් නැස් දිහා බලන්න. ඒ ගීතය අහන්න කියලා. ඒක කියන්නේ අර ප්‍රේමයේ මුල් කාලේ දැනෙන හැඟීම වගේ එකක්. දෑලේ ගඟුලැල්ලක් සේමා හිතයි හිතබෝ. දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා. නේ? මුස්ලිම් ගීත රචකයෙක්නේ සිංහල වචන ලියලා තියෙන නිලාරම් කාසි. ලස්සනට. ඉතින් ඒ ප්‍රේමය අසම්මතයිද නැද්ද කියන්නේ සමාජෙටනේ. හැබැයි ප්‍රේමයට සම්මත අසම්මතකමක් නැහැ. ඒක වැරදි. අනුමත කරන්න බෑ. ප්‍රශ්න ගොඩක්. හැබැයි රහයි. නේ? ඉතින් මේ මට හිතුණා දිලීප කතා කරන්න මේ දැන් අර අපි හැමදාම දුක ගැනම කතා කරන වගේ ගතියක් තියෙනවා. ප්‍රේමයේ දුක ගැන විරහව. එතකොට එහෙම නැතුව අර ආදරේ මිරිඟුවට අහු වෙන එකේ පොඩි කික් එකකුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ දිලීප ඒ කියන්නේ අපි අර කන්ෆර්ම් කරන්න කියන එකම නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ ඒ හැඟීමේ පොඩි එකක් තියෙනවා. ඔව්. හරිද? හැඟීම් විස්තර කරන්නනේ මම ඇවිල්ලා ඉන්නේ. මේ අකිල මේ අර නිර්මාණ ඇතුලේ තියෙන සුන්දරත්වය තමයි අපි මේ සාහිත්‍යයේ මගින් ඔබට පෙන්වන්නේ. ඒ තුල තියෙන දේවල් ඉගෙන ගන්න. දැන් සවිඥානික ලෝකයේ ඇතුලේ ආදරය කරද්දී දිලීප ආදරේ රහ නැහැ. හරිද? දැන් ඔබ දැකලා තියෙනවද පන්ති යන වයසේ ඉස්කෝලේ යන වයසේ තරුණ ළමයි බස් වල පිටිපස්සේ සීට් වල ආදරය කරන්නේ. හරිද? බස් වල පිටිපස්සේ සීට් වල ආදරය කරන්නේ. ඔවුන් හිතන්නේ මේ බස් එකේ යන අයගෙන් ඇස් පේන්නේ Tamanට විතරයි. නේ? මේ බස් එකේ යන අය අපි කාවවත් අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ යාලට ප්‍රේමයේ මිරිඟුවට අහු වුණාම අවට ලෝකේ පේන්නේ නැතු යනවා. වශී වුණාම අවට ලෝකේ පේන්නේ නැතු යනවා. හරිද? හරියට ලියතඹරා මලකට අහු වුණා වගේ කොල්ලෙක්. හරිද? දැන් මේක ඇතුලේ ලියතඹරා මුදු කුසුම කීය තවුසන්ගේ දැහැනේ සමබිදිනා මාලෝකේ ජී කොහොම කියනවා. කොට මේ මලක් ගැන විස්තර කරනවා කියලා අපිට හිතන්නත් පුළුවන්. අර ප්‍රේමණීය ස්ත්‍රියකට අහු වුණාට පස්සේ තවුසෙක් වුණත් බින්දෙනවා. නේද? අර ගෑනු මායන් කියලා જાතියක් තියෙනවා. අපි ගෑනු මායන් කියලා බැන්නට ඒව නැත්තම් ලෝකේ කැතයි. නේ? කියන්නේ ගැහණිය ප්‍රේමයේදී අහිංසක වෙන්නත් ඕනේ. හරිද? කාමුක වෙන්නත් ඕනේ. පරාර්ථකාමී වෙන්නත් ඕනේ. චුට්ටක් කපටි වෙන්නත් ඕනේ. නේ? කියන්නේ ගැහණු මායන් කියන්නේ පොඩි කපටිකම මිශ්‍රිත රාගයක් නේ. නේද? ඉතින් අර මේකේ කියන්නේ එහෙම ගැහණියකට අහු වෙන පිරිමියෙක් ගැන. පැහැදිලිද? මායාව සිත රවටන. රැවටෙනවා කියලා දැනත් රැවටෙන එකේ පොඩි එකක් නැත්තෙම නැහැ. මෙයා මාව රවට්ටනවා. මෙයා මාව බයිට් එකට ගන්නවා. කියන්නේ ඔබ දැන අහු වෙන පිරිමියෙක් වෙන්න ඇති. නේද? දැන අහු වෙන පිරිමියෙක්. සමහර වෙලාවට මේ ගෑනු ළමයා මට ආදරය කරන්නේ මට මේක සීරියස් ලව් එකකුත් නෙමෙයි කියලා දන්නවා. හැබැයි දැන අහු වෙන එකේ. නේ? දැන ප්‍රේමයේ දැහැන් බිඳ ගන්න එකේ. නේද?
අර ජීවිතේට ගැණු ළමෙක් දිහා බලපු නැති පිරිමි ළමෙක් නේද? ජීවිතේට ප්‍රේමයක් ගැන හිතපු නැති පිරිමි ළමෙක් මම මේ කරන්නේ ගොන්කමක් කියලා දැන අහුවෙන හැඟීමනේ මේ කියන්නේ ලිය තඹරා මුදු කුසුම කීය. තවුසන්ගේ දැහැනේ සමබින්දිනා. එක වෙලාවකදී දැන් මේ මල දිහා බලන් ඉඳලා තවුසන්ගේ දැහැනේ සමබිඳුනට පස්සේ මම කියන තවුසගේ ප්‍රේමයේ තවුසගේ මම කවදාවත් පිරිමියෙක් විදිහට කුමර බඹසර කඩාගත්තේ නැති කෙනෙක්. හැබැයි අහුනහම මට හිතෙනවනේ අප්පා මගේ ලෝකෙ මෙයා කියලා. මා ලෝකේ ජීවේ ඇයයි. නේ? ඔබ සමහර වෙලාවට ගෑනු මායන් වලට අහු වෙච්ච පිරිමියෙක් නම් නේද? දැන රැවටෙන පිරිමියෙක් නම්. හැබැයි රැවටිත් ඔබ ඒක විඳින පිරිමියෙක් නම්. නේ? රැවටෙනවා කියලා දන්නවා. රැවටිත් විඳින පිරිමියෙක් නම් ඔබ මේ වචන ටික අහන්න. මායාව සිත රවටන. මිරිඟුවකි අඳුරේ පාවෙන. හැබැයි කොච්චර මායාවක් වුණත් මොන මිරිඟුවක් වුණත් වීණාවේ තත් නගන මුදු සොරය ඇය. දැන රැවටෙන්න. ඒක රහයි. හැබැයි මොලේ කල්පනා කරන්න. අපි ගීතය. මායාව ලොව රවටනා සිහිනයකි අඳුරේ පාවෙනා වීණාවේ තත්නගන මුදු ස්වරය ඇමයි මාහද රසගෙනෙන මදු විතයයි ලිය තඹරා මුදු කුසුමකි තවුසන්ගේ දැහැනේ සම්බිඳින නැලෝකේ ජීවේ නැලෝකේ ජීවේ ඇයයි. මිරිගුවකි අපරවටනා දුරත සිතිජයකි ඉමනු පෙනෙනා නිල් නයන බිගුදලකි නෙත්සරය සුමුදුයි මගේ ජීවේ වැලි කතරේ දිය බිඳයි ලිය තඹරා මුදු කුසුමකි තවුසන්ගේ දැහැනේ සමබිඳින නැලෝකේ ජීවේ නැලෝකේ ජීවේ ඇයයි. හොඳයි. දැන රැවටෙන්න කියලත් කිව්වා. ඒ වගේම මොලේ පාවිච්චි කරන්න කියලත් කිව්වා. ඒ කොහොම වුණත් ඔබේ ජීවිතේ සමාජ සම්මතයන් වලට පටහැනි ප්‍රේමයක් නොතබා සුන්දර විදිහට ආදරේ විඳින්න ඔබ අදිටන් කරගත්තොත් වඩා හොඳයි. අපි විරාමයකට ගිහිල්ලා. ගීතය තුළ ජීවිතය සොයායන්න. හිතවතුනි අපේ කතාබහේ අපි රැගෙන ආපු තැන තමයි සමාජ සම්මතයන් වලට විරුද්ධ වෙලා ප්‍රේමයේ සමහර තැන්වලදී අසම්මතයේ වින්දාම ඔබට ජීවිතේ ප්‍රශ්න ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒක ඇත්ත. ප්‍රායෝගිකව ඒක ඇත්ත. හැබැයි ඒ අසම්මතය ඇතුලේ පුංචි සුන්දරකමකුත් පොඩි විඳ ගන්න පුළුවන් දේවල් ටිකකුත් නැත්තුවම නොවේ. හැබැයි සමාජ සම්මතයන් වලට පටහැනිව කරන ප්‍රේමය ඇතුලේ එහෙම විඳ ගන්න දේවල් තිබුණට ප්‍රශ්න ගැටලු ගොඩකට මුහුණ දෙන්න වීම
අනිවාර්යයෙන්ම සිදුවෙන කාරණාවක්. නිර්මාණ ඇතුලේ මේ වගේ බොහෝ දේවල් අපිට විඳ ගන්න වගේම ලෙහා ගන්න වගේම ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න තැනුත් බොහොමයක් හම්බ වෙනවා. ඒක තමයි අපි මේ අපේ ආදරණීය හිතවතත් එක්ක මේ කතා බහ ඉදිරියට යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ හැම දෙයකින්ම පස්සේ අපට උරුම වෙන දේ තමයි අකිල මේ දුක කියන කාරණාව. මේ දේවල් විඳිනවා වගේම අර සමාජ අසම්මතයන් එක්ක කනගාටු වෙන්න දුක් වෙන්න කාරණාත් බොහොමයක් එකතු වෙන්නට පුළුවන්. ඊගාව ගීතය ඇතුලේ මං හිතන්නේ ඊට සමාන කතා බහක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ දිලීප සතුට කියන්නේ අවස්ථාවක් නෙමෙයි සතුට කියන්නේ හැඟීමක්. හරිද? දුක කියන්නේ අවස්ථාවක් නෙමෙයි දුක කියන්නේ හැඟීමක් දිලීප. හරිද? එතකොට අපි කැමති අපේ ජීවිතයේ සතුට කියන හැඟීම ලං කරගන්න. සමහරවිට හිත සතුට වෙනුවෙන් අද අපි දුක් වෙනවා. නේද? හරියට සතෙන් සතේ එකතු කරලා දුප්පත් පවුලක මිනිස්සෙක් ත්‍රිවිල් එකක් ගන්නවා. ඒ නිසාද බඩගින්න ඉන්නවා. කියන අනාගතයේ සතුට වෙනුවෙන් අද දුක් විඳිනවා. නේද? අනාගතයේ විශ්වවිද්‍යාලය යන්න දිලීප ඒ ලෙවල් කාර්යේ පාඩම් කරපු විදිය මතක් වෙනවා ඇති. නේ? විශ්වවිද්‍යාලයේ ඔබේ උපාධිය අරගෙන අද ඔබ කරනවා වගේ හොඳ රැකියාවක් කරන්න විශ්වවිද්‍යාල විභාග ලියපු විදිහ ඒ කට්ට කාපු විදිය දිලීපට මතක් වෙනවා ඇති. නේ? සතුට ළඟා කරගන්න අද දුක් විඳිනවා සමහරලාට. හරිද? සමහර වෙලාවට අද සතුට විඳලා ඒ සතුට නිසා අනාගතයේ දුක් විඳින වෙලාවල් තියෙනවා. පාඩම් කරන්න තු විභාගෙ ෆේල් වෙච්ච ළමයි වගේ. නේ? ගෙවල් වලට විරුද්ධව විවාහ කරගෙන ගිහිල්ලා ළමයි හදාගෙන දුක් විඳින කට්ටිය වගේ. ඒ ජීවිතයේ දුක සතුට මැද්දේනේ දිලීප කැරකෙන්නේ දෝලනේ. අන්න හරි. කුඩලිගම කවියාගේ එක තැනක තියෙනවා පේලි දෙකක් සිතු දෙය නොසිදුවේ නොසිතුව දෙය සිදුවේ. ඒක තමයි ජීවිතය කියන්නේ. හිතන දේවල් වෙන්නේ නැහැ. නොහිතන දේවල් වෙනවා. සතුටුදායක දේවල් බලාපොරොත්තු වෙන නිමේෂවල අවසානයේදී දුක හිතෙනවා. හරි. සමහරලාට දුක බලාපොරොත්තු වෙමින් ඉතින් සතුටත් ලැබෙනවා දිලීප. සමහරලාට යාළු වෙලා ඉන්න කෙනා දාලා යනවා. අපි අඬනවා, වැළපෙනවා. පස්සේ කාලෙක හිතනවා ඒක උනේ හොඳට. එතකොට දුක්ඛ සතුට කියන එක මේ නිමේෂයේදී තීරණය කරන්න බෑ දිලීප. හරිද? අපි ප්‍රේමය හිමි වුණාම අඬනවා. හරිද? ඒ දැනෙන්නේ දුක. විභාග ෆේල් වුණාම අඬනවා. ඒ දැනෙන්නේ දුක. අපේ ළඟම කෙනෙක් මැරුණොත් අඬනවා. ඒ දැනෙන්නේ දුක. අපිට පාඩුවක් වුණොත් අඬනවා. ඒ දැනෙන්නේ දුක. ඔය දුකට අපි හේතු හදාගත්තට ප්‍රේමය නිසා දුකද? විවාහය නිසා දුකද? බිස්නස් එක පාඩු වෙච්ච නිසා දුකද? දුක දුකම තමයි. ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියනවද කියලා අහන්නේ ඒකයි. නේද? අම්මා කෙනෙක් දරුවෝ නිසා අඬන්නේ දුකට. නේ? ඊගාවට ගුරුවරියෙක් අධ්‍යාපනය නිසා අඬන්නේ දුකට. විභාගේ ෆේල් වෙච්ච ළමයෙක් ඒ අඬන්නේ දුකට. කඳුළු බිඳුවක් කතා කරනවා මේකේ. මම කඳුළු බිඳුවක්. ඒ කඳුළු බිඳුවට අනන්‍යතාවයක් නැහැ මේ අහවල් කඳුල. මේ ආදරේ නිසා කඳුල. මේ විභාගේ ෆේල් වුන නිසා කඳුල. සීතලට දැනෙන හිත රිදවන කඳුළු බිඳුවක්. දුක කියන හැඟීම පිට කරන මීඩියා එක තමයි කඳුළු කියන්නේ. නේද? සමහර වෙලාවට සතුට පිට කරන්නත් කඳුළු පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට මේක දිලීප ටිකක් ජීවිත යථාර්ථය කියන ගීතයක්. හරිද? හේතුව මොකක් වුණත් දුක දුකමයි. පැහැදිලිද? මේක සමහර වචන තියෙනවා මැද්දේනේ. ප්‍රිය වියෝගයෙන් විරහිනියක ඇසෙන් මිදුණු. ප්‍රිය වියෝගයෙන් කියන්නේ අර කියනවනේ ප්‍රිය වූ අය නොදකීම දුකක්, අප්‍රියය දකින්න එක දුකක්. නේ? විරහිනියක විරහ වේදනාව විඳින කෙනෙක්ගේ ඇසෙන් මිදුණු. දරුවෝ නිසා අම්මලාගේ ඇස් වලින් මිදුණු. කඳුලම තමයි. නේ? මම ඔබට යෝජනා කරනවා මේ ගීතය අහලා මේකේ මැද්දේ තියෙනවා පුදුම වචන ටිකක්. ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද? අපි කොච්චර උත්සාහ කරත් දුක කියන එක නවත්තන්න බෑ දිලීප. නේ? දුක කියන එක නවත්තන්න බෑ. අපි කොච්චර උත්සාහ කරත් ජීවිතේ ඊළඟ නිමේෂය අපි මොකද්ද කියලා දන්නේ නැහැ. මං කියන්නේ ඇතෑරලා ජීවත් වෙන්න ඕනි කියන එක නෙමෙයි. ඕන දෙයක් වුණොත් දරා ගන්න හුරු වෙන්න පුළුවන් නම්. නේ?
වෙන්න තියෙන ලොකුම කරදරේ වුණත් දරා ගන්න හුරු වෙන්න පුළුවන් නම් කඳුල කියනවනේ මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවනේ. නේ? කියන්නේ දුක බලන් ඉන්නේ අපිත් එක්ක එකතු වෙන්නේ. ඒකනේ සංසාරේ දුකයි කියලා කියන්නේ. නේ? හැම වෙලෙම දුක බලන් ඉන්නේ අපේ ඇඟේ එල්ලෙන්නේ. ඒක අපිට වළක්වන්න බෑනේ දිලීප. කොච්චර උත්සාහ කරත් වළක්වන්න බෑනේ. නේ? එතකොට සමහර අය දුප්පත් කාලේ හිතනවා මම කොහොම හරි සල්ලි හම්බ කරගත්තොත් දුක නැති වෙයි කියලා. සල්ලි හම්බ කරගත්තාම දිලීප වෙන ප්‍රශ්න. සෞඛ්‍ය ප්‍රශ්න. මම මැරෙයිද කියලා හිතනවා. මගේ මේ දීපල පරිස්සම් කරගන්නේ කොහොමද කියලා හිතනවා. හොරහතුරු වැඩි වෙනවා. ආයෙත් දුක. නේ? නිරෝගී කාලේ දිලීප අපිට ලෙඩ නැහැ. ඒත් බයයි ලෙඩ හැදේ කියලා. ඒත් දුක. ලෙඩ හැදුනහම දුක. එතකොට ඒ කඳුළු බිඳුව වලට හේතු නෑ දිලීප. හේතු හදාගන්නේ අපි හිත විසින්. දුක දුකම තමයි. එතකොට දුක ජීවිතෙන් තුරන් කරන්න බෑ. ඒකනේ බුදුහාමුදුරුවෝ කියන නිවන් දකින්න කියලා. නේද? හොඳම දේ කඳුල බලාගෙන ඉන්නේ අපේ ඇඟේ එල්ලෙන්න. මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියනවාද? මං කලිනුත් කිව්වේ. හොඳම දේ දුක දරා ගන්න හුරු වෙනවනම් මොන දේ වුණත් නේද? නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ අටලෝදහම විඳ ගන්න හුරු වෙනවනම් ඒක තමයි ජීවිතේ ජීවත් වෙන්න ලේසිම විදිහ. දිලීප අද ඔබට ප්‍රශංසා කරන මිනිස්සු ඉන්නවනේ. අද මට ප්‍රශංසා කරන මිනිස්සු ඉන්නවනේ. දිලීප ඕකම බෑක්ෆයර් වුණොත් අනික් පැත්තට කැරකුණොත් ඒ මිනිස්සුම තමයි දිලීප ඔබට බනින්නේ. නේද? කඳුලේ හැටි එහෙමයි. නේ? අද අපිව වර්ණනා කරන මිනිස්සු සමහරවිට ඔබේ ෆොටෝ දාගෙන ඔබව වර්ණනා කරන මිනිස්සු ඔබේ අතින් චූටි දෙයක් වැරදුනොත් ඒ ඔබේ ෆොටෝ පවා ඒගොල්ලෝගේ Facebook එකකින් අයින් කරයි. තමයි යථාර්ථය. නේ? එතකොට ජීවිතේ එහෙම දෙයක් වෙන්න බැරි නෑ මිනිස්සුන්ට. නේ? බෑක්ෆයර් වුණොත් කිව්වේ ඒකයි මම. අනික් පැත්තට කැරකුණොත්. ඒක නිසා කඳුල කියන එක නිමේෂකින් ජීවිතේට ලං වෙන්න පුළුවන්. හොඳම දේ කඳුළු බිඳුව විඳ ගන්න හුරු වෙන එක. මොකද කෙනෙක් අපිට කියනවා මම කඳුළු බිඳුවක් මම හීතලට දැනුණට මම ඉන්නේ හිත රිද්දන්න මට වාගේ ඇඟේ එල්ලෙන්න ඕනේ. මට හේතු තියෙනවා එල්ලෙන්න. අම්මා නිසා, අම්මගේ දුක නිසා. ඊළඟට ප්‍රේමයේ අහිමි වීම නිසා. නේ? වෙන හේතු නිසා. මට හේතු තියෙන ඕන තරම්. ඒක නිසා හොඳම දේ කඳුල විඳ ගන්න හුරු වෙන්න. මොකද කඳුල කියන එක ජීවිතෙන් තුරන් කරන්න බැරි නිසා. මට එකතු වෙන්න ඔබ දැසෙත් කඳුළු තියෙනවද? අපි ගීතය මම කඳුළු බිඳුවක් සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිඳුවක් මම කඳුළු බිඳුවක් සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිඳුවක් මම කඳුළු බිඳුවක්
හිතවතුනේ සුන්දර ගීතය ඔබ විඳ ගන්නට ඇති. අපි මේ කතා බහේදී ජීවිතයේ අසම්මතයන් තුල තිබෙන සුන්දර හැඟීම් ගැන කතා කරා. ඒ වගේම ජීවිතේ අපි නොහිතපු හොඳයක් පිළිබඳව. ඒ තමයි කඳුල පිළිබඳව. ඔබ විඳින දේ දුක වුණොත් ඒ දුක ඇතුලේ ඔබේ netin ගලන කඳුලට අනන්‍යතාවයක් නැහැ. ඒක නිසා ඒ කඳුල ඕන වෙලාවක ඔබේ දැසට එන්න පුළුවන්. හොඳම දේ තමයි අකිල සඳහන් කරා වගේ. ඒක විඳ ගන්න ඔබ සූදානමින් ඉන්න. දුක කියන දේ විඳ ගන්න ඔබ සූදානමින් ඉන්න. ඒක ප්‍රේමය නිසා ඔබට ඇති වුණු යම් කිසි කරදරයක් නිසා කුමන හෝ සිත් ඇවුලක් නිසා වෙන්න පුළුවන්. ඒක විඳ ගන්න ඔබ සූදානමින් හිටිය යුතුයි. සාමාන්‍යයෙන් මේ ගීත ඇතුලේ තියෙන බරපතල කාරණා බොහොම සරලව අපිට මේ විදිහට සඳහන් කරන අකිල මම දන්නවා අපේ වැඩසටහන් ගණනාවකදීම මේ ජීවිත පාඩම බොහොම අපූර්වට අපිට පැහැදිලි කරලා දෙනවා. මම දන්න ප්‍රේක්ෂක ඔබටත් ඒක හැමම තමයි. ඉතින් අකිල ඔබට බෙහෙවින් ස්තුතියි. අදත් අපි සුන්දර ගීත ගොන්නක් රැගෙන ඔබේ ආලින්දයට ආවේ. ඔබේ මතකයන් සුන්දර මතකයන් එක්ක ඔබට ඔබේ ජීවිතයට යමක් දෙන්න. ඒ වගේම මේ වැඩසටහන ඔබ විඳින ප්‍රේක්ෂකයන් ලෙස ඔබට ජීවිත පිළිබඳ අලුත් අත්දැකීමක් අලුත් පාඩමක් ඔබට අත්දැකීමක් ළඟා කර දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මේ ගීතවල මුල් අයිතිකරුවන් අපි විශේෂ සඳහන් කරන්න ඕන. මේසා විශාල මම හිතන්නේ සාහිත්‍යමය වටිනාකමකින් පරිපූර්ණ ගීත ගොන්නක් අපිට දායාද නොකරන්නට අකිල ඔබටත් මටත් මෙවැනි කතා බහකට යන්නට වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සුන්දර ගීත නිර්මාණය කරපු ඒ ගීත රචකයන්, ඒ වගේම සංගීතඥයන්, ගායකයන් අපි ගෞරවයෙන් යුතුව අපේ අර්ථ වැඩසටහන පිළිගන්නවා. අපේ අර්ථ වැඩසටහනින් අපි වුන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් හිතවතුනි මෙවැනි සුන්දර ගීත ගොන්නක් රැගෙන අලුත් ජීවිත පාඩමකුත් රැගෙන අපි නැවතත් ඔබේ ආලින්දයට එනවා. ඉතින් ඔබට සුබ දවසක්. අර්ථ ගීතය තුළ ජීවිතය සොයා